දැන් පළාත් සභා මැතිවරණය 29 වෙනිදා පැවැත්වෙනවා. ඒ පිළිබඳවත් ඒ වගේම රටේ මතුවී තිබෙන දේශපාලනය ජනතාව මුහුණ දී තිබෙන ගැටලු ඒ පිළිබඳවත් මාධ්‍ය හරහා මේ රටේ ජනතාවට අපේ පණිවිඩ ගෙනියන්න. මේ ඡන්දය පවත්වන මොහොත කියලා කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි රටේ තිබෙන්නේ. රට විශාල වශයෙන් අර්බුද ගණනාවකට මුහුණ දීලා තිබෙනවා. ආණ්ඩුවක් ලෙස කළ යුතුව තිබුණේ එම අර්බුදයන්ට පිළිතුරු සෙවීම. නමුත් එම පිළිතුරු සොයන වෙනුවට ආණ්ඩුවේ ඉලක්කය වමනාව බවට පත් වෙලා තිබෙන්නේ තමන්ගේ බල න්‍යාය පත්‍රය සකස් කර ගැනීම. අපි දන්නවා මෑත කාලයේ අපේ රටේ මතුවී තිබෙන දැවැන්තම ආර්ථික කඩාවැටීමකට අද අපේ රට මුහුණ දීලා තිබෙනවා. ජනතාවගේ සියලු අයිතිවාසිකම් සේවාවන් අද කප්පාදුවට ලක් කරමින් තිබෙනවා. ගොවින්ගේ ගොවි විශ්‍රාම වැටුප කපා දෙනු ලැබුවා. දීවරින්ගේ දීවර සානාදරය කපා දෙනු ලැබුවා. රාජ්‍ය සේවකයින්ගේ දීපල ණය කාර්යක්ෂම කරනවායි කියලා මුළුමනින්ම අහෝසි කර දෙමුවා. දැන් රාජ්‍ය සේවකයින් විශ්‍රාමික පාරිතෝෂිකය කපා දමන්න පිඹුරුපත් සකස් කරලා තිබෙනවා. ඒ විදිහටම අධ්‍යාපනයේ සෞඛ්‍යයේ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම මුළුමනින්ම අඩු කරලා තිබෙනවා. ඒ නිසා ආණ්ඩුව විශාල ආර්ථික අර්බුදයකට අපේ රට ගෙනල්ලා තිබෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යාම සඳහා තිබෙන සියලු ආයතන අද අකර්මණ්‍ය කරලා තිබෙනවා. පාර්ලිමේන්තුව හුදු කතා සාප්පුවක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. අධිකරණ පද්ධතිය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැමැත්ත නියෝජනය කරන ප්‍රකාශයටපත් කරන ආයතනයන් බවට පත් වෙලා තිබෙනවා. මාධ්‍ය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ස්ත්‍රෝත ගායනය අරුණකොට ඔහු පිළිබඳ විවේචනයන් ඉදිරිපත් කරන්න බැරි තරමටම නිහඬ කරලා තිබෙනවා. ඒ වගේම ජනතාවගේ සාධාරණ උද්ඝෝෂණ වලට රතුපස්වලදී, හලාවතදී, කටුනායකදී වෙඩි තබමින් ජනතාවගේ අයිතිවාසිකම් සඳහා කරන සටන් මර්ධනය කරමින් තිබෙනවා. එනිසා ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් අපේ රට බරපතල අනතුරකට මුහුණ දෙලා තිබෙනවා. ඒ වගේම තමයි ජාතික ප්‍රශ්නය. විශේෂයෙන්ම 2009 මේ මාසේ 19 වෙනිදාන් පසුව යුද්ධය අවසන් වූාට පසුව වේගයෙන් ජාතික සමගිය ගොඩනැගීමේ දිශාවට රට මෙහෙවිය යුතු තිබුණා. නමුත් රාජපක්ෂ පාලනය අතීතකාමීව ජීවත් වෙමින් ත්‍රස්තවාදී, කොටියා, යුද ජයග්‍රහණ, කුමන්ත්‍රණ ආදී අතීතයේ ජීවත් වෙමින් ඒ අලුත් තත්ත්වයට අනුව වෙනස් වෙන සමත් වුණේ නැහැ. ඒකේ ප්‍රතිඵල බවට පත් වෙලා තිබෙන්නේ අද අපේ රටේ ජාතික ප්‍රශ්න ඉතාම සංකීර්ණ තලයකට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම මේ මොහොත ජාත්‍යන්තර වශයෙන් අපේ රට අවදානමකට සහ අවදානයකට ලක් වෙලා තිබෙනවා. රට තුල ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ශක්තිමත් ලෙස තහවුරු කරන්න අසමත් වීම. ඒ වගේම වේගයෙන් ගත යුතු ක්‍රියාමාර්ග වේගයෙන් ගැනීමට අසමත් වීම හේතු කොටගෙන විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් අපේ රට බරපතල අවධානයකට සවදානම ලක් වෙච්ච වෙලාව. ඒ වගේම තමයි වංචාව, දූෂණය, නාස්තිය, කුඩු, එතනෝල්, කැසිනෝ වලින් පිරිච්ච දුරාචාර සමාජයක් අද අපේ රටේ ගොඩනගලා තිබෙනවා. ඒ නිසා රාජපක්ෂ අවුරුදු 9ක පාලනයෙන් පසුව අපේ රට ගැඹුරු අර්බුද 5කට යොමු කරලා තිබෙනවා. කලියුතුව තිබුණේ මේ අර්බුදයන් සඳහා විසඳුම් සෙවීමයි. ඒ සඳහා සැකස්ම සකස් කර ගැනීමයි. නමුත් රජයේ අවධානය යොමු කොට තිබෙන ජනතාව එදිනෙදා මුහුණ දී තිබෙන සාතිශය ගැටලු වලට විසඳුම් සොයා ගැනීම නෙවෙයි. අද ආණ්ඩුවේ අභිලාෂය බවට පත් වී තිබෙන්නේ මේ ඇති වී තිබෙන තත්වයන් කළමනාකරණය කර ගනිමින් තමන්ගේ බල න්‍යාය පත්‍ර දියත් කරන්නේ කොහොමද කියලා. ඒ අනුව තමයි මාර්තු මාස 29 වෙනිදාට මැතිවරණයක් ගේන්න සූදානම් කරලා තිබෙන්නේ. මෙම මැතිවරණ නිල වශයෙන් ආයුතු තිබුණේ. බස්නාහිර පළාත් සභාව මැතිවරණේ නිල වශයෙන් පැවැත්විය යුතු තිබුණේ මේ මාසයේදී. දකුණු පළාත් සභාව මැතිවරණේ නිල වශයෙන් පැවැත්විය යුතු තිබුණේ සැප්තැම්බර් මාසයේදී. නමුත් මේ මාසයේ සහ සැප්තැම්බර් මාසයේ පැවැත්විය යුතු තිබුණු මැතිවරණ හදිසියේ ජනාධිපතිවරයා මාර්තු මාසයේ 29 වෙනිදාට කැඳවලා තිබෙනවා. ඒ වෙන මොකවත් සඳහන් නොවේ. රජයේ සකස් කරලා තිබෙන බල න්‍යාය පත්‍රය දියත් කර ගැනීම වෙනුවෙන් මේ හුදකලා ලෙස පවත්වනු ලබන පළාත් සභා මැතිවරණයක් නෙවෙයි.
මෙම මැතිවරණ නිශ්චිත ලෙසම රාජපක්ෂ පාලනය තවත් 6 අවුරුද්දකට තමන්ගේ බලය දීර්ඝ කර ගැනීම සඳහා බලය ශක්තිමත් කර ගැනීම සඳහා මෙය හුදු නියමිත දින ගත වෙලා නියමිත කාලවකවානුවට එන මැතිවරණයක් නෙවෙයි. මේ රාජපක්ෂ පාලනය තමන්ගේ ඉදිරි 6 අවුරුදු පාලනය ශක්තිමත් කර ගැනීම සඳහා පාලනය තහවුරු කර ගැනීම සඳහා ගෙනෙන ලද මැතිවරණය. ඒ නිසා තමයි මේ පළාත් සභා මැතිවරණයෙන් පසුව ඊළඟ ඌව පළාත් සභා මැතිවරණේ වේගින් පැවැත්වීමට නියමිතව තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරණේ අනතුරුව මහ මැතිවරණේ. ඒ නිසා ආණ්ඩුවේ සැලැස්ම වී තිබෙන්නේ 2021 දක්වා තමන්ගේ බල න්‍යාය පත්‍රය දියත් කරන්න. ඒ නිසා තමයි ආණ්ඩුව මේ මැතිවරණයේදී මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් කළ හැකි සියල්ල උල්ලංඝනය කරමින් තිබෙනවා. කල්පනා කරලා බලන්න. අද මේ මැතිවරණ පවතින්නේ පක්ෂ අතර නෙවෙයි. මැතිවරණයේදී නාම යෝජනා පත්‍රයේ සටහන් වෙන්නේ පක්ෂ. මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ සටහන් වෙන්නේ පක්ෂ. නමුත් මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා තිබෙන්නේ පක්ෂ සහ ආණ්ඩුව. අද ආණ්ඩුව මුළුමනින්ම තමන්ගේ රාජ්‍ය බලය රාජ්‍ය දීපල මෙම මැතිවරණයට මුදාහරිමින් තිබෙනවා. මීට මැතිවරණ ආරම්භය සමගම ග්‍රාම සේවක පත්වීම් 2000කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙනු ලැබුවා. එයින් 600කට අධික ප්‍රමාණයක් බස්නාහිර සහ දකුණු පළාත් නියෝජනය කරන පිරිස්. ඔබ දන්නවා ග්‍රාම සේවක මහත්මයා කියලා කියන්නේ මෙම ඡන්ද ව්‍යාපාරයකදී ග්‍රාමීය මට්ටමින් ඉන්න රාජ්‍ය නිලධාරියා ඔවුන්ට පත්වීම් ලබා දෙමින් තිබෙනවා. ඒ වගේම පහුගියදා ඔබට මතක ඇති සියලු පිරිවෙන් පහුගිය 21 වෙනිදා ලංකාවේ සියලු පිරිවෙන් වසා දැමුවා. මේ උගන්වන දිනයක ලංකාවේ සියලු පිරිවෙන් අකර්මණය කරලා සියලු ගුරුවරු පරිවේනාධිපතිවරුන් කැඳවලා රැස්වීම පවත්වනු ලැබුවා. ඒතෝ රාජපක්ෂ ජනාධිපතිවරයා පිරිවෙන් වසා දමා ගුරුවරුන් කැඳවලා දේශපාලන රැස්වීම පවත්වනවා. ඒ වගේම තමයි පසුගිය මාර්තු මාසයේ 8 වෙනිදා සෑම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවකට නියෝගය කරා පොලි රහිතව ලක්ෂ 2.5ක ණයක් ලබා දෙන්න. ඒ ණය ලබා දීම වෙනුවෙන් 50 දෙනෙක් තෝරන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවකදී ඒ 50 දෙනා තෝරා ගැනීම සඳහා අපේක්ෂකයන් ලියුම් අරන් ඉන්නවා. તો රාජ්‍ය මුදල් රාජ්‍ය බැංකු මුළුමනින්ම තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදවා ගනිමින් තිබෙනවා. ඒ වගේම බොහෝ තැන්වල ඇමතිවරුන්ගේ ඥාතීන් ඇමතිවරුන්ගේ කිට්ටුම සමීපතම මැතිවරණට ඉදිරිපත් කරලා තිබෙනවා. එම පිරිස් බොහෝ දෙනෙක් මැතිවරණ යෙදෙන්නේ රජයේ වාහන, රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය දීපල උපයෝගී කොට ගැනීම. ඒ වගේම තමයි මේ සියලු දිස්ත්‍රික්ක 6ෙම සියලුම රාජ්‍ය නිලධාරීන් කැඳවුම් ලැබුවා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සංවර්ධන වැඩසටහන් පිළිබඳ දැනුවත් කරන්නයි කියලා. ගාල්ලේදී සමනල ක්‍රීඩාංගණෙත් මාතරදී කොටුවාසල්ල වෙරළ තීරයටත් පානදුරේදී මේ හැම තැනම කැඳවුම් ලැබුවා රාජ්‍ය නිලධාරීන්. පසු වෛද්‍යවරයා, ග්‍රාම නිලධාරීවරයා, ප්‍රාදේශීය ලේකම්තුමා, දිසාපතිවරයා, ඒ වගේම පෞල් සෞඛ්‍ය සේවිකාව, PHA මහත්තයා ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් පිට්ටනි වලට කැඳවලා බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා රටේ සංවර්ධනය ගැන කතා කරනවා. සංවර්ධන සැලසුම ඉදිරිපත් කරනවා. හැබැයි මේ දිස්ත්‍රික්ක 6 විතරයි. උන්ගේ ඊතුරු සංවර්ධන සැලසුම අනිත් දිස්ත්‍රික්ක 6 ඒ වැඩමුළු පවත්වන්නේ නැහැ. මේ මුළු මනින් මැතිවරණ සඳහා රාජ්‍ය නිලධාරීන් උපයෝග කර ගැනීම. ඒ වගේම ජනාධිපතිවරයා කුඩා පාසල්වල කුඩා ගොඩනැගිලි විවෘත කිරීම තමගේ මුළු මැතිවරණ ව්‍යාපාරයේම විශාලතම ව්‍යාපෘති බවට පත් කරන් තිබෙනවා. පහුගිය දිනවල ගාල්ලේ සහ මාතර පන්සල්වල කුඩා තොරන් විවෘත කරනු ලැබුවා ජනාධිපතිවරයා. පාසල්වල කුඩා ගොඩනැගිලි විවෘත කරනු ලැබුවා. පන්සලේ තොරණ විවෘත කරනකොට නායක හම්දුරන් වහන්සේ විසින් දායක සභාව කැඳවලා දායක සභාවෙන් රැස්වීම සූදානම් කරලා දායක සභාවේ උපාසක මහතුරු සියලු දෙනාම කැඳවලා ජනාධිපතිවරයාට ඡන්ද රැස්වීමකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. පාසල්වලදී පාසල් සංවර්ධන සමිතිය කැඳවලා සමහර පාසල්වලදී රුපියල් 500 සමහර තැන්වල රුපියල් 1000 අය කරලා මෙම උත්සව පවත්වනවා අර දෙමව්පියන් කැඳවලා. ඒ මුළුමනින්ම මැතිවරණය. එනිසා ආණ්ඩුව මේ මැතිවරණය අරන් තිබෙන්නේ පළාත් සභා මැතිවරණයක් ලෙස නෙවෙයි.
ආණ්ඩුව මේ මැතිවරණය අරගෙන තිබෙන්නේ බෝක්කු පාලම් වල මැතිවරණයක් ලෙස නෙවෙයි. ආණ්ඩුව මේ මැතිවරණය නිශ්චිත ලෙස සකස් කර තිබෙන්නේ තමන්ගේ ඉදිරි බල ව්‍යාපෘතිය දියත් කර ගැනීම අරමුණින්. තව 6 අවුරුද්දකට තමන්ගේ බලය ශක්තිමත් කරගැනීමේ අරමුණෙන් තමයි මෙම බල ව්‍යාපෘති දියත් කරලා තිබෙන්නේ. මේ ප්‍රධාන වශයෙන් ආණ්ඩුව මේ මොහොත වන විටත් ප්‍රජාතන්ත්‍රවාදය අවුරුමින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කප්පාදු කරමින් ඒකාධිපති තනි වියරුවකට ගමන් කරමින් තිබෙනවා. මේ උත්සාහ කරමින් තිබෙන ඒකාධිපති වියරුව එම පෞල් පාලනය තව 6 අවුරුද්දකට දීර්ඝ කරගන්න. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණ හුදු ඔහේ කඩා වැටුණු පළාත් සභා මැතිවරණයක් නෙවෙයි. මේ ජනාධිපතිවරයාගේ ඊළඟ 6 අවුරුද්දේ බලය තහවුරු කර ගැනීම සඳහා සකස් කළ තිබෙන න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස මේ මැතිවරණය ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම මැතිවරණය අද අපේ රටේ මතුවී තිබෙන තත්ත්වය ගැඹුරින් කල්පනා කරලා බලන්න. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ අපි දීර්ඝ දේශපාලන සැලැස්මක් අපි සකස් කරලා තිබෙනවා. අපේ පක්ෂයේ 7 වන ජාතික මහා සමුළුව කැඳවලා අපි දේශපාලන මණ්ඩලය පුළුල් කරලා අපි මධ්‍යම කාර්ය සභාව පුළුල් කරලා අපි වැදගත් දේශපාලන යෝජනා ගණනාවක් සම්මත කරලා ඒ වගේම රට ගොඩනැගීම සඳහා වූ අපේ දැක්ම වැඩපිළිවෙල අපි සම්මත කරලා මේ රට මේ මතුවී තිබෙන අගාධය මේ ආර්ථිකයේ සහ සියලු ශේත්‍ර ඇති වී තිබෙන අර්බුදයන් වලට මේට වඩා වෙනස් විසඳුමක් ඕන වෙනසක් ඕන කියන එක පිළිබඳව අපි සාකච්ඡාව පටන් ගන්න තිබෙනවා. ඒ සඳහා අපේ දැක්ම වැඩපිළිවෙල ඉදිරිපත් කරලා ඉදිරි ජාතික මැතිවරණයක් ඉලක්ක කොටගෙන අපේ සැලැස්ම දියත් කරමින් තිබෙනවා. ඒ අතරතුර තමයි මේ පළාත් සභා මැතිවරණය ආවේ. ඒ නිසා මේ පළාත් සභා මැතිවරණයේදී අපි මේ රටේ ජනතාවගෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා ඉල්ලනවා. එකක් මේ වර්තමාන මහින්ද රාජපක්ෂ පාලනයේ තවත් 6 අවුරුද්දක දිගුව සකස් කර ගැනීම සඳහා දරන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ප්‍රයත්න පරාජයට පත් කළ යුතුයි. ඒ පරාජයට පත් කිරීම සඳහා ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න කියලා අපි ඉල්ලනවා. තවත් ඡන්ද දීලා ශක්තිමත් කරලා බලය දීලා ඉදිරියට පවත්වා ගත යුතු මේ ආණ්ඩුව. තව 6 අවුරුද්දකට මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අවුරුමින් ආර්ථිකයේ බිඳවට්ටමින් වංචා දූෂණ නාස්තියෙන් පිරුණු රාජ්‍ය බවට පත් කරන ජනාධිපතිවරයාට ඉඩ ලබන්න දිය යුතුයි. ඒ වෙනුවෙන් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව මේ ජනතාවට එරෙහිව කරන මේ ක්‍රියාමාර්ග වලට එරෙහිව ප්‍රබල විපක්ෂයේ හඬක් ගොඩනැගිය යුතුයි. ඊයේ ගොඩනැගිය හැකි වන්නේ වෙන කාටවත් නෙමෙයි. අද දේශපාලන ඉතා පැහැදිලි ලෙස පෙන්눔 කරමින් තිබෙනවා. අපේ රටේ නිල විපක්ෂය අද අකර්මණ්‍ය වෙච්ච බිඳ වැටුණු රටේ සිදුවෙන සිදුවීම් පිළිබඳ කිසිදු අවධානයක් නැති වුණු නිද්‍රාශීලී තත්යකට පත් කරලා තිබෙනවා. ඒ වගේම තනි පුද්ගලයන්ට මේ අභියෝගයට කිසිදු උත්තරයක් හොයන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ අභියෝගයට ප්‍රබල හඬක් නැගිය හැක්කේ. මේ අභියෝගයට ප්‍රබල ව්‍යාපාරයක් දියත් කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ ඒකාධිපති පාලනය තව 6 අවුරුද්දකින් දීර්ඝ කර ගැනීම සඳහා දරන ප්‍රයත්නය පරාජයට පත් කිරීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද දෙන්න කියලා අපි ඉල්ලනවා. ඒ විතරක් නෙවෙයි. ආණ්ඩුවට ප්‍රබල විපක්ෂක කාර්යභාරයක් පමණක් නෙවෙයි. මේ රට මෙතනින් එහා හොඳ රටක් බවට පත් කරගන්න ඕන. අපේ දුවදරුවන්ට මේට වඩා හොඳ අනාගතයක් ගොඩනගන්න ඕන. අපේ රට මේට වඩා සාධාරණ සමාජයක් බවට පරිවර්තනය කරන්න ඕන. අපේ රටේ සුවරිභාවය ආරක්ෂා කරගන්න ඕන. අපේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ජාතික සමගිය තහවුරු කරගන්න ඕන. මේ විදියට මේ රටට යන්න දෙන්න බෑ මතක තබා ගන්න. මේ විදියට තවදුරටත් මේ රට යාම අද මේ රටේ ජීවත් වෙන ජනයාට වඩා අසීරුතාවයකට අපේ දුවදරුවන් පත් වෙන එක වළක්වන්න බෑ. අපිට වඩා අර්බුදකාරී තත්වයකට අපේ දුවදරුවන්ගේ ජීවිත අනාගතේ පත් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා මේ ගමන මුළුමනින්ම හැරවිය යුතුයි. ඒ හැරවීම සඳහා තමයි ජනතා විමුක්ති පෙරමුණ ජාතික මැතිවරණ ඉලක්ක කරගෙන වැටපිළිවෙල සකස් කරලා තිබෙන්නේ. නිසා අපි ඉල්ලනවා මේ පළාත් සභා මැතිවරණය එම ජාතික මැතිවරණ ඉලක්ක කොට සකස් කොට තිබෙන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා පියවරක් බවට පත් කරගන්න කියලා. ඒ නිසා මේ මැතිවරණදී ජනතා විමුක්ති පෙරමුණට ශක්තිය ලබා දෙන්න. ජනතා විමුක්ති පෙරමුණට දායකත්වය ලබා දෙන්න. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. අපි දන්නවා මේ රටේ ජනතාවගේ
කොතන හරි ප්‍රශ්නයක් මතුනොත් මතක් වෙන ජනතා විමුක්ති පෙරමුණ. පාසලක ප්‍රශ්නයක් වුණොත් දෙමෝපිය කතා කරන ජනතා විමුක්ති පෙරමුණට කියන්න ඕනේ කියලා. ගමක ප්‍රශ්නයක් වුණොත් ජනතාවට මතක් වෙන ජනතා විමුක්ති පෙරමුණටවත් කියලා බලන්න ඕන කියලා. රටේ ප්‍රශ්නයක් වුණොත් ජනතා විමුක්ති පෙරමුණවත් මොනවා හරි කරයිද කියලා කල්පනා කරලා බලන්න. තමන් වැඩ කරන කාර්යාලේ ප්‍රශ්නයක් වුණොත් ජනතා විමුක්ති පෙරමුණට මේක කියලා බලන්න ඕන කියලා පටන් හිතනවා. ඒ නිසා අපිට ඡන්දේ නොදින හැම ජනතාව තුළම හිතේ තියෙන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ. තමන්ගේ ගමේ, තමන්ගේ ආයතනේ, තමන්ගේ පාසලේ, තමන්ගේ ප්‍රදේශේ යම් ප්‍රශ්නයක් આવුත් ජනතා විමුක්ති පෙරමුණට කියන්න ඕන කියලා හිතන්නේ ඒකයි. යම් රටේ ප්‍රශ්නයක් ආපුවම ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳ යමක් කරයි කියලා හිතන්නේ ඒකයි. ඒ නිසා රටේ ජනතාවගේ හිතේ තියෙන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ. අපි මේ මැතිවරණ කියන්නේ ඒ හිතේ තියෙන පක්ෂයට හයිය දෙන්න. ඒ හිතේ තියෙන පක්ෂයට සහාය දෙන්න. ඒ වෙනුවෙන් මාර්තු මාසේ 29 වෙනිදා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දේ පාවිච්චි කරන්නයි කියලා මේ රටේ ජනතාවන් ඉල්ලා හිටිනවා. ඒ වගේම අපේ රටේ පසුගිය කාලේ මැතිවරණ දිහා අපි සමීප නිරීක්ෂණ කරලා බැලුවාම අපිට දැනෙමින් තිබෙනවා විශාල ප්‍රමාණයක් ඡන්ද පොළට නොගිහින් ඉන්නවා. විශේෂයෙන්ම ආණ්ඩු විරෝධී බලවේගය. ආණ්ඩුවට සම්බන්ධ පිරිස් රාජ්‍ය බලය යොදවලා, රාජ්‍ය වාහන යොදවලා, රාජ්‍ය ඒ ආණ්ඩුවේ නියෝජිතයන්ගේ බලය යොදවලා ඕන් ඡන්ද පොළට රැගෙන යනවා. ආණ්ඩු විරෝධී කෙනා යම් ප්‍රමාණයට අකර්මණ්‍ය වෙලා, නින්ද්‍රාශීලී වෙලා ගෙදරට වෙලා ඉන්නවා. එම ගෙදරට වෙලා ඉඳීමත් අනියමින් මේ ආණ්ඩුවට සහාය දීම. එනිසා අපි ඉල්ලා හිටන කිසිදු කෙනෙක් ගෙදරට වෙලා තමන්ගේ ඡන්දේ පාවිච්චි නොකර ඉන්න එපා. හැම කෙනාම ඡන්ද පොළට යන්න. ඡන්ද පොළට ගිහලා මේ ආණ්ඩුවට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරන්න. මේ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ව්‍යාපාරයක් ගොඩනගන්න. මේ ආණ්ඩුවට එරෙහිව මේ ආණ්ඩුව අනුගමනය කරන ප්‍රතිපත්තීන් වලට එරෙහිව මේට වඩා හොඳ ප්‍රතිපත්තීන් සහිත රටක් ගොඩනගන්න. සියලු දෙනා ඡන්දේ පාවිච්චි කරන්න. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ දෙන්න කියන ඉල්ලීම අපිට කරන්න තිබෙනවා. ඉතින් සියලු ශේෂ්ත්‍ර ව්‍යාපාරිකයන් අපි ඉල්ලා හිටින්නේ. අද ව්‍යාපාරික මහතුරුන්ගේ අඳෝනාව තිබෙන්නේ මේ විදිහට තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යන්න බැහැ කියලා. අද සාහිත්‍ය දරින්ගේ සිනමාකරුවන්ගේ අඳෝනාව තිබෙන්නේ මේ වෙනුවට තමන්ගේ සාහිත්‍ය කෘති වලින් වැඩක් නැහැ කියලා. අද මාධ්‍යවේදීන්ගේ අඳෝනාව තිබෙන්නේ මේ විදිහට මාධ්‍ය කලාවේ ඇති තේරුම මොකක්ද කියලා. තමන්ට පේන දේ ලියන්න බැරි නම්, තමන්ට පේන දේ කියන්න බැරි නම් මොකද්ද මේ මාධ්‍ය කලාවේ තේරුම කියලාද මාධ්‍යවේදීන් තුල සාකච්ඡාව මතුවලා තිබෙනවා. අද ගොවි ජනතාව තුල තවදුරටත් තමන්ගේ ජීවිතේ මේ විදිහට පවත්වාගෙන යන්න බැහැ වෙනසක් ඕන කියලා අඳුනාවක් පැන නැගිලා තිබෙනවා. අද දීවර ජනතාව තුල රාජ්‍යංශේ පෞද්ගලිකංශේ වැඩ කරන සේවක සේවිකාවන් තුල වෙනසක වමනාවද දැනෙමින් තිබෙනවා. දැන් සියලු ජනතාවට අපි කියන්නේ අපි මේක වෙනස් කරමු. අවුරුදු 66ක් මේ අනුගමනය කරමින් තිබෙන සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තිය වෙනුවට අපේ රටත් අපේ රටේ ජනතාවට මේට වඩා සුරක්ෂිත දිනයක් නිර්මාණය කරමු. සුරක්ෂිත අනාගතයක් නිර්මාණය කරන රටක් බවට මේ රට පරිවර්තනය කරමු. ඒ වෙනසක් අපේක්ෂා කරන හැම ජනතාවගෙන් අපි ඉල්ලා හිටනවා ඒ වෙනස සඳහා ශක්තිය දෙන්න. ඒ වෙනස සඳහා දායකත්වය දෙන්න. ඒ වෙනසේ කොටස්කරුවන් බවට පත් කරන්න විශේෂයෙන් මේ පළාත් සභා මැතිවරණදී ජනතා විමුක්ති පෙරමුණට ඒක රාශි වෙන්නේ කියන පණිවිඩය අපි මේ මොහොතේ ඉදිරිපත් කරනවා. ඔබ කියන එක ඇත්ත. ඔබ ඉදිරිපත් කරන සාධාරණ සැකය අපිටත් තිබෙනවා. රටේ
මැතිවරණයක් පැවැත්වෙන මොහොතකදී එහෙම නැත්නම් ජිනීවා සමුළුවක් පැවැත්වෙන මොහොතකදී මැතිවරණ කැඳවීම. නැත්නම් මැතිවරණ පැවැත්වීම මොහොතකදී මේ ජාත්‍යන්තර බලවේගවල මැදිහත් වීම. ද පෞගේ කාලෙම ඉතා හොඳින් නිරීක්ෂණය කරොත් එය ප්‍රබල වෙලා තිබෙනවා. ඒ වගේම රටේ ආందోලනයට තුඩු දී තිබෙන එක්ක ආර්ථික ප්‍රශ්නයක් වේවා, එක්ක ජනතාව මත එල්ල කරන මර්ධනීය ප්‍රශ්නයක් වේවා. ඒ සාකච්ඡාවක් ඇති වෙන මොහොතේම කවුරු හෝ නියෝජිතයෙක් එනවා. නියෝජිතයෙක් ඇවිල්ලා ප්‍රකාශයක් කරනවා. එයින් යම් ප්‍රමාණයක් මේ එකට එකතු වී කරන නාටකයක්ද කියන තරමට ඒක සැකයක් හිතන තරමට ඒ සාධකයකට එකට ගැලපෙමින් යන ඔබ කිව් පරිදි. දැන් ඔබ කියන එක මේ தત્ත්වය එළිදරව් කිරීම සඳහා විපක්ෂයේ බලවේග සමත් වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ ගත්තොත් ඕනෑම රටක අපේ රටේ විශේෂයෙන්ම වේගයෙන්ම කෙනෙක් කූද්දන්න පුළුවන්. වේගයෙන්ම කෙනෙක් අවදි කරන්න පුළුවන් රට පිළිබඳ ප්‍රශ්නේ. ඒකට ආණ්ඩුවේ සියුම් ස්නායුව තමයි මේ ස්පර්ශ කරන්නේ. ඒක ඕනෑම රටක පුරවැසියෙකුට තමන්ගේ රට පිළිබඳව අධ්‍යාපනයෙන්, සංස්කෘතියෙන්, හැදියාවෙන්, සමාජයෙන් හැඟීම් ගොඩනගලා තිබෙනවා. ඒතර ආණ්ඩුව මේ තිබෙන ඊටම සංවේදී ස්නායුව තමයි නිරන්තරයෙන් මේ ස්පර්ශ කරගනිමින් රට බේරා ගැනීම නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයයි කියන සූත්‍රගත කිරීමක් මේ කරමින් තිබෙනවා. එතකොට ඒකට එරෙහිව ප්‍රබල ව්‍යාපාරය ඔබ හිතුවොත් දැන් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අප මැතිවරණ කාලය තුලත් ඊට පෙරත් හැම අවස්ථාවකදීම මේ ජාත්‍යන්තරයේ මතුවී තිබෙන ප්‍රශ්නයක් ඒ ප්‍රශ්න විසින් රටගෙන යහ ඇති දිශාවත් පිළිබඳව අපි දැනුවත් කරමින් තිබෙනවා. ඒ සඳහා සැලකිය කාර්යභාරයක් අපි කරනවා කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. මොකද මීට පෙර මේ ප්‍රශ්න කෙරෙහි තිබුණු අවධානය අද නැහැ. මීට පෙර කවුරු හරි පුද්ගලයෙක් කෙනෙකුට දක්වන ලද ප්‍රතිවිරෝධය ඒ ප්‍රමාණයෙන්ම අද නැහැ. අද ආණ්ඩුව මොනතරම් තමන්ගේ මාධ්‍ය ජාලය උපයෝග කරගෙන මේ ඉහළට ඔසවා තබන්න උත්සාහ කරත් ඒ ප්‍රමාණයෙන් මේක ඔසවා තබන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා අද යම් ප්‍රමාණයකට මේක ප්‍රෝඩාවක්, මේක බොරුවක්, මේක මැතිවරණය සඳහා කරන සූදුවක් කියන එක පිළිබඳව සැලකිය යුතු මතයක් තිබෙනවා. නමුත් ඔබ ඇහුවොත් ඒක මුළුමනින්ම පරාජයටපත් කරලා තියෙනවද කියලා කියන්නේ නැහැ. මුළුමනින්ම පරාජයටපත් වෙලා නැහැ. හේතුව තමයි මම හිතනවා අපේ රටේ මාධ්‍ය වලටත් විශාල කාර්යභාරයක් තිබෙනවා කියලා. මොකද දැන් ආණ්ඩුවේ දේශපාලනයේ පැවැත්මේ ප්‍රධාන මූලය මේක නම් එහෙම නැත්නම් ආණ්ඩුවේ දේශපාලන පැවැත්මේ ප්‍රධාන පුද්ගලයා ජනාධිපතිවරයා නම් ඒ දෙකට එරෙහිව ගොඩනැගෙන විවේචනයකට හෝ මතයකට හෝ ඉඩ දෙන්නේ නැහැ. දැන් ආණ්ඩුවේ පැවැත්මේ දේශපාලන මූලය ඇවිල්ලා දේශපාලන කේන්ද්‍රය ඇවිල්ලා මේ ප්‍රශ්නය. ඒ වගේම ආණ්ඩුවේ පැවැත්ම පුද්ගල සාධකය ජනාධිපතිවරයා. මේ දෙකට එරෙහිව ගොඩනැගෙන කිසිදු විවේචනයක් මතයක් වර්ධනය වෙලා සමාජගත වෙන්න ඉඩ කඩ ලබා දෙන්නේ නැහැ. වෙන ඒවා. නිකන් වෙන පොඩි අවිටියල් ප්‍රශ්න આવොත් ඒවට ඉඩ දෙනවා, පිටු ගණන් ලියවෙනවා, සාහිත්‍ය ලියනවා, නාටක ඇටියට කතා පුවත් ලියවෙනවා. මේවා ගැන ලියවෙන්නේ නැහැ. ඒ නිසා අද මාධ්‍ය වෙත එල්ල කර තිබෙන ප්‍රබල වාරණය හේතු සාධක වෙලා තිබෙනවා මේක විවෘතව සාකච්ඡා තලයට ගෙනියන්න. ඉතින් දේශපාලන ව්‍යාපාරයකට අපේ පාර්ශ්වයෙන් අපි එළිදරව් කරන්න ඒ ඇත්ත යථාර්ථය කියලා දීම සඳහා යම් මැදිහත් වීමක් කරමින් තිබෙනවා. විශේෂයෙන්ම දැන් උපකුලපතිවරයා ඇවිල්ලා විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පාලන බලධාරියා. ඔහු දේශපාලන කළ යුතු නැහැ. නමුත් අද මේ ආණ්ඩුව ඒ සියලු දෙනා තමන්ගේ දේශපාලන උවමනාවෙන් යොදවගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රචාරක ලේකම්වරයා බවට පත් වෙලා තිබෙනවා. උපකුලපතිවරුත් මොකද ඒවා ජනාධිපතිවරයා විසින් පත් කරන තනතුරු. ඒතකොට ඒ අයත් මොකද කරන්නේ? මොකද සෙනෙට් එකෙන් 3 දෙනෙක් නම් යවුවට පස්සේ අවසාන නම තීරණය කරන්නේ ජනාධිපතිවරයා. එතකොට ඒවා ජනාධිපතිවරයා විසින් පත් කරන තනතුරු. ඒ නිසා එම ආයතනෙම පුද්ගලයන් තවදුරටත් ස්වාධීන නැහැ. ඔවුන් දේශපාලන උවමනාවෙන් හැසිරෙන පුද්ගලයන් බවට පත් වෙලා තිබෙනවා.
ඒ නිසා ඔවුන් විසින් එල්ල කරන චෝදනා හෝ ඔවුන් විසින් එල්ල කරන අවලාදයන් අපි ඒ තරම් බරපතල සැලකිල්ලක් කරන්නේ නැහැ. නමුත් විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ ඇති වී තිබෙන ප්‍රශ්නය සරල තැනක නෙවෙයි තිබෙන්නේ. ඒ කියන්නේ ඔබට මතක ඇති අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ අවුරා දෙමීම සඳහා කාලාන්තරයක් තිස්සේ පිඹුරුපත් සකස් කරනු ලැබුවා. දශක 3කට වඩා වැඩි කාලයක් විශාල ප්‍රයත්නක තිබෙන මේ නිදහස් අධ්‍යාපනය මුළුමනින්ම අවුරා දෙමීම සඳහා. ඒ වෙනුවෙන් විවිධ අනපනස් සකස් කරා. ඒ වෙනුවෙන් විවිධ රෙගුලාසි සකස් කරා. ඒ වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග සකස් කරා. නමුත් ඉතිහාසයේ විශාල ප්‍රමාණයක් පරාජයට පත් කරන්න සමත් වෙලා තිබෙනවා අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයත් ප්‍රගතිශීලී බලවේගයන්ගේ සහාය සහිතව. නමුත් වර්තමානයේ කවරටත් වඩා වේගයෙන් අධ්‍යාපනය ඉතා සීමිත වරප්‍රසාදලත් පැලැන්තියක් අතර සීමා කිරීමේ සැලැස්ම දියත් වෙමින් තිබෙනවා. ඒ සැලැස්ම වර්තමාන පාලනයට දියත් කළ හැකි වන්නේ විශ්වවිද්‍යාලවල සාමකාමී පරිසරයක්, විශ්වවිද්‍යාලවල සංවාදයක්, විශ්වවිද්‍යාලවල ළමයිවල සාකච්ඡාවක් තියන්න ඉඩ තැබීමින් නෙවෙයි. ඒ නිසා ආණ්ඩුව හිතා මතාම සැලසුම් කොට විශ්වවිද්‍යාලය ඇතුළේ කුමන්ත්‍රණ දියත් කරනවා. ඒක හරි පැහැදිලි. එක් අමාත්‍යවරුන්ට විශ්වවිද්‍යාල බාර දීලා තිබෙන්නේ. ඒ අමාත්‍යවරුන්ගේ නිවෙස් කරා විශ්වවිද්‍යාල සමහර විශ්වවිද්‍යාල සිසුන් වගේම විශ්වවිද්‍යාල සිසුන්යයි කියලා වෙස්වලාගත් පිරිස් කැඳවලා උපදෙස් දෙනවා. උපදෙස් දීලා යම් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය කරනවා. එන අධ්‍යාපනයේ කප්පාදුවට එල්ල වී තිබෙන තර්ජනය යටපත් කිරීම සඳහා ඒ තර්ජනය කරී ශිෂ්‍යයන්ගේ තියෙන අවධානය වෙනස් අතකට යොමු කිරීම සඳහා මෙවැනි දේවල් සිදු කරමින් තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන මේ තත්ත්වයමයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දිගින් දිගටම ඇති වෙන්නේ මේ තත්ත්වය. පෙරදින විශ්වවිද්‍යාලයේ සිසුන් ගණනාවගේ පන්ති තහනම් කරලා ඇති කළ තිබෙන තත්ත්වය. එනිසා මේ ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ සැබෑ ප්‍රශ්න යට කරලා ශිෂ්‍යයන් කෙරෙට වෙන ප්‍රශ්න දාන එකත් ශිෂ්‍යයන් කෙරෙහි වෙන ප්‍රතිරූපයක් ගොඩනගන එකත් තමයි ආණ්ඩුවේ අභිප්‍රාය බවට පත් වෙලා තිබෙන්නේ. ඉතින් දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට සම්බන්ධ ශිෂ්‍ය ව්‍යාපාර, අපිට සම්බන්ධ තරුණ ව්‍යාපාර, අපේ වෘත්ති සමිති ව්‍යාපාර, අපේ රටේ අධ්‍යාපනයේ කප්පාදුවට එල්ල වී තිබෙන තරජනය පිළිබඳව වඩාත් වැඩියෙන් අවධානය යොමු කරමින් නිදහස් අධ්‍යාපනයේ මේ රටේ බහුතර ජනතාවකගේ අධ්‍යාපන ඉතා කුඩා වරප්‍රසාදලත් පැලැන්තියකට සීමා කරන්න දරන ප්‍රයත්නය පරාජයට පත් කරන්න එළිදරව් කරන්න අපි උත්සාහ කරමින් තිබෙනවා. ඔබගේ පක්ෂයේ ගමන් ව්‍යාපාරික සමාජයක හිටියද මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් කියලා ඉන්න ඒ ඇමතිවරයෙක්ගේ විදුලි බිල 1 ලක්ෂ ගණන් කියලා දෙනවා. ඔබගේ පක්ෂයේ හිටියද මේ වගේ එකක් කරන්න පුළුවන්ද? ඔබට කියන්න තියෙන්නේ අපේ පක්ෂයේ ඉන්න කෙනෙකුට කවදාකවත් වැඩ කරන්න බෑ, කරන්නෙත් නෑ. අපේ පක්ෂයෙන් කවුරු හරි ගියා නම් ඒකේ තේරුම තමයි එයා මේ පක්ෂයට හරියන්නේ නැහැ කියන කාරණේ. ඒ වගේ කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම ඒ කියන්නේ දැන් මේ ඔබට මතක ඇති නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී මේ නාටකයේම රඟ දැක්වුවා. මේ මොහොතේදී මුස්ලිම් ජනතාවගේ ඡන්ද ආණ්ඩුවට ලැබෙන තියෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා ආණ්ඩුව කරන දේ තමයි බුලත් කොලේට කතරි ගහන්න මුස්ලිම් ජනතාවගේ තියෙන පෙළඹීම අඩුයි. ඒ වුණාට හකීම් මහත්මයාගේ ගහ ඉදිරිපත් කරනවා. නැගෙනහිරදිත් මේ සූදුව කරා. නැගෙනහිර පළාතට
මුස්ලිම් කොංග්‍රසයේ වෙනම ඉල්ලලා ඔබට මතක ඇති දඹුල්ලේ පල්ලි කැඩුවා විශාල තරජනයක් එල්ල වෙලා තිබෙනවා. එනිසා මුස්ලිම් ජනයාගේ පළාත් සභාවක් අපි හදන්න ඕන කියලා මුස්ලිම් ජාතිවාදයේ හැඟීම විශ්වා. අවුස්සලා ඡන්දමල්ල දාගත්තා මුස්ලිම් කොංග්‍රසයේ මල්ලට. ඊට පස්සේ එහා සමාන ලෙසම නැගිරින පළාතේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සිංහල අපේක්ෂකයින් මුස්ලිම් අයට ඉඩ දෙන්න එපා. ඔවුන් පරාජයටපත් කළ යුතුයි කියලා ඔවුන් ජාතිවාදී වපුරු. වපුරලම සිංහල ඡන්ද ටික ඒ මල්ලට දාගත්තා. දාගෙන ඉවරලා පළාත් සභාවේ මේ මලු දෙකම එකම ගෝණියකට දැම්මා. දාලා පළාත් සභාවේ බලය පිහිටුවා. මේ ආණ්ඩුව තමන්ගේ බලය සඳහා ඒකයි තියෙන්නේ. ඉතාමත් කැත දේශපාලනික නිරත වෙනවා. රටේ අනාගතය පිළිබඳව අපේ ජනතාව අතර තියෙන ජාතික සමගිය ඕනෑම ප්‍රමාණයකින් පළුදු කරන්න ලෑස්ති මේගොල්ලෝ මේ ඡන්ද සූදුව වෙනුවෙන්. ඒ හරහා තමයි දැනුත් මේ ප්‍රශ්නේ මතුවලා තිබෙන්නේ. දැනුත් මැතිවරණය ඇවිල්ලා තිබෙනවා. දැන් මොකද්ද කරන්නේ? ආණ්ඩුව ඇතුළෙම හකීම් මහත්මයා ප්‍රබල තරජන එල්ල කරමින් තිබෙනවා. අපි යනවා, අපි ගානවා, අපි ප්‍රධාන බලය, අපි නැගිටින පළාත් සභාව වටනවා. මුස්ලිම් ජනතාවට මේ ඉරියර කරනවා කියලා ඡන්ද වෙලාවේදී ගසට කියන්නේ මුස්ලිම් කොංග්‍රසයට ඡන්ද ලබා ගැනීම සඳහා මේ නාටක රඟ දක්වනවා. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ ඉන්න අනෙක් අය තව සමහර කණ්ඩායම් කියනවා මුස්ලිම් කොංග්‍රසයට වන්න ඕන. මුස්ලිම් අයට මේ ආධිපත්‍ය දෙන්න බෑ. ඔවුන් අපේ රටේ බලය අල්ලලා තිබින්නේ. ඔවුන් තමයි ආණ්ඩුව පාලනය කරන්න යතුරු බවටපත් වෙන්නේ. නිසා මේක බිඳින්න ඕන. මේක බිඳින්න සිංහල අයගේ ඡන්දය අපිට දෙන්න කියලා කෑමොර දෙනවා. මේ ජාතිවාදයන් දෙකම අහුස්සලා එකතු කරගන්නා മന്ത്രിවරු ටික එකතු කරලා පළාත් සභාව පිටුවා. ඒකයි ඒ කියන්නේ මේ ආණ්ඩුව තරම් තමන්ගේ බලය සඳහා රටකට ජනතාවකට කරන්න පුළුවන් අපරාධ කරන ආණ්ඩුවක් තවත් නැහැ. ඡන්දෙන් පස්සේ ඒගොල්ලෝ එක පළාත් සභාවේ වාඩි වෙනවා. හැබැයි අර වපුරපු බීජ ජනතාවගේ සිත් සතන් තුළ පෙළපදියම් වෙනවා. ඒක මුස්ලිම් ජනතාවගෙත් එහෙමයි. ඒක සිංහල ජනතාවගෙත් එහෙමයි. ඒ නිසා මේගොල්ලෝ බලය වෙනුවෙන් ජනතාව ඈත් කරනවා, සැකේ වැඩි කරනවා, අවිශ්වාසය වැඩි කරනවා. ඒ සඳහා ඒක රැස් කරගන්න ඡන්ද ප්‍රමාණය, മന്ത്രി දුර ප්‍රමාණය තමන්ගේ බලය ශක්තිමත් කරගන්න එකතු කරගන්න. ඒ නිසා අපි මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගෙන් සියලු ජනතාවගෙන් මේ කිසිදු ජාතිවාදයකට යටත් වෙන්න එපා. මේ රටේ ඉදිරි අනාගතේ පවතින්නේ එක් ජාතිවාදයක් පෝෂණය වීමෙන් තව ජාතිවාදයකට යටත් වීමෙන් නෙවෙයි. මේ රටේ අනාගතේ පවතින්නේ ජාතික සමගිය ගොඩ නැගීමෙන් පමණයි. ඒ නිසා මැතිවරණ නොමැත් අනෙක් අවස්ථාවල හැම කෙනාම අපි ප්‍රයත්න දරමු අපේ රටේ ජාතික සමගිය ගොඩ නගන්න. පුංචි එකතු කිරීමක් කරොත් මේ සුබර කිව්ව එකට දැන් මේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන මේ පෙනුමට පෙන්වන අය විරෝධයක් තියෙනවා කියලා. ඇතුලේ ඇත්තට විරෝධයක් නැහැ. පෙනුමට පෙන්වන්නේ. ඒ පෙනුමට පෙන්වන විරෝධයේ අරමුණ මොකද්ද? ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් ආණ්ඩුවත් එක්ක කරනව නෙවෙයි. මේ හදන්නේ මේ තියෙන බලය සහ දේපල ප්‍රමාණය නැත්නම් ආණ්ඩුවේ වාසියෙන් තමට ලැබෙන කොටස අඩු වැඩි වෙනකොට ඒ කොටස වෙනුවෙන් සටනක් කරනවා. මතුපිටින විරෝධය තුල පවා තියෙන්නේ ආණ්ඩුව තුලින් තමට ලබා ගන්නා කොටසේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා සටනක් මේ තියෙන්නේ. ඒක ජනතාව වෙනුවෙන් කිසිවක් නෙවෙයි. ජනතාවගේ ප්‍රශ්න ගොඩක් ඇවිත් තියෙනවා. කොයි පක්ෂද ඒ ප්‍රශ්නයක් නේ එළියට බැස්සේ ආණ්ඩුව ඇත්තරලා උරු බයින්නේ නැහනේ. අකි මාත්‍යත් ආණ්ඩුව බයින්නේ නැහැ. ඇතුළේ ඉඳගෙන එක පැත්තකින් උත්සාහ කරනවා තමට ලැබෙන වාසි කොට වැඩි කරගන්න. අනිත් පැත්තකින් උත්සාහ කරනවා ඒක පාවිච්චි කරලා තමන්ගේ ඡන්ද කොට වැඩි කරගන්න. ඊට පස්සේ ආයි කට්ටියකට මේ ජනතාව විරෝධී පාලනය කරමින් යනවා. ඒ නිසා අපේ රටේ ජනතාව තේරුම් ගත යුතු තියෙන්නේ මේගොල්ලන්ගේ සමගිය තියෙන්නේ බලය සහ දේපල බෙදා ගන්න. මේගොල්ලන්ගේ ගැටුම තියෙන්නේ බලය සහ දේපල බෙදා ගන්න. ඒ දෙකෙන්ම ජනතාවට වැඩක් නැහැ. නිසා මේ රැළම එළෝ දාන කැරෙන්න වෙන මොකක්වත් උත්තරයක් ජනතාවට නැහැ. නිසා ඒ වැඩේ පටන් ගන්න පුළුවන් නම් මේ ඉස්සෙල්ලා මේ මැතිවරණයෙන් අපි හිතනවා ජනතාව ජයග්‍රහණය කරાવી කියලා. නැත්නම් ආණ්ඩුව දිගටම මේ කාර්ය කරමින් යනවා. දැන් මේ ඡන්ද වේලාවේ ගත්තමත් අපි දකිමින් ඉන්නේ ආණ්ඩුවට අනුකම්පාව දිනා ගන්න ජිනීවා පෙන්වමින් කටයුතු කරමින් යනවා. ඒ යස්සේ ජනතා විමුක්ති පෙරමුණට කිසියම් දේශපාලන වාසියක් තියනවා කියලා ආණ්ඩුව දැකලා තියෙන නිසා ඒක වළක්වන්න, ඒක නැතපත් කරන්න නැති ප්‍රශ්න මතු කරන්න පටන් ගන්න තියෙනවා. ඒකත් එක තමයි අර තුන්නානේ ප්‍රශ්නය අරගෙන ඒක පිටිපස්සේ කුමන්ත්‍රණ තියනවා කියලා කියන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒකත් එක තමයි විශ්වවිද්‍යාල ටික වහලා ප්‍රශ්න අවුල් කරලා මේ ජනතා විමුක්ති පෙරමුණ මේව කරනවා කියලා ජනතාව තුල අපට නිර්මාණය වෙන්න යන කිසියම් වාසික තත්ත්වය
නැති කරන උත්සාහ කරමින් ඉන්නේ. ඒ නිසා මේ ආණ්ඩුවට බොරු අනුකම්පාවක් දිනා ගන්නයි ජනතා විමුක්ති පෙරමුණට විරෝධයක් හදන්නයි ඕන කරන දේවල් ආණ්ඩුව මේ දවස්වල කරනවා. අපි හිතන දවස් කිහිපයක් තව වැඩිපුර කරාවි කියලා. ඉතින් අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ අවධානයෙන් ඉන්න. මේ කිසිවකින් රැවටෙන්නේ නැතුව 29 වෙනිදාට ජනතාව ගන්න ඕන නිවැරදි තීරණය ගත්තොත් මේ තත්ත්වය පරද්දන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. කොළඹ රැස්වීම කරන්න ඉඩකඩ මෙහෙමයි දැන් පොදුවේ ගත්තොත් දිගටම මේ රැස්වීම වලට බාධා කිරීම ආණ්ඩුව කරමින් යනවා. ඒකට අපි දිගට ඒ බාධා කිරීම වලට එරෙහිව කටයුතු කරලා මැදිහත් වෙලා මෙතන කොමසාස්ලට කතා කරලා තමයි මේ මොකක් රට මේ තැන් වෙන් කරගන්නේ. දැන් මම හිතන ඔයගොල්ලෝ කවුරුත් දන්නවා වනාත මුල්ලේ අපේ රැස්වීම තිබිච්ච වෙලාවේ රැස්වීම වේදිකාව ගලවන්න ගියා පොලිසිය මහත්තයෝ. එතකොට මෙතන කොමසාස්ට කතා කරලා තමයි අපිට සිද්ධ වුණේ වේදිකාව තියාගන්න. හැබැයි එතනම වනාත මුල්ලේ ආණ්ඩුව පාරක් වහලා රැස්වීමක් කරනවා. එතකොට පොලිසියට මොකක්වත් පේන්නේ නැහැ. මාළවේදීත් ওই ප්‍රශ්නේම ආවා වේදිකාව ගලවන්න පස්සට ගන්න කියලා බලපෑම් කරා. දැන් මම ඊයේ රැස්වීමකට ගියා ඉංග්‍රීසි කළුතර ඉංග්‍රීසි ප්‍රදේශ රැස්වීම කරන වෙලාවේ මම කතා කරමින් ඉඳි පොලිසිය ඇවිල්ලා ඒ කියන්නේ ටිකක් ඇහෙන් තිබිච්ච ලවුඩ් ස්පීකර් වල වයර් ගැලෙව්වා. ඒකට ඒ තරම් බාධා කිරීම කරනවා. හැබැයි ආණ්ඩුව රැස්වීම කියනකොට අහන්න කෙනෙක් ඇත්තෙත් නැහැ මුළු නගරෙටම ලවුඩ් ස්පීකර් දාගන්නවා. ඉතින් මේක තමයි මේ ප්‍රයත්නයේ ස්වභාවය. ඊට පස්සේ ඒක කතා කරලා අපේ සහෝදරු කතා කරලා කොන්සාස්ට කතා කරලා උත්තරේ එනකොට රැස්වීම ඉවරයි. එතකොට අපිට හයි කරගන්න කෙනෙකුට රැස්වීම ඉවරයි. එතකොට අරගොල්ලෝ ඒ අර සවුන්ඩ්ස් ගලවලා තිබුණේ. ඒ විදිහට මේ දිගටම බාධා කිරීම කරනවා. කොළඹද මේක විශේෂයෙන් තිබුණා. ඒ බාධා කිරීම පිටිපස්සේ තියෙන හරි පැහැදිලි කාරණයක්. එකක් තමයි ආණ්ඩුවට රැස්වීම තියන්න බෑනේ. ආණ්ඩුවට රැස්වීම තියාගන්න බෑ. රැස්වීම වලට මිනිස්සු එන්නේ නැහැ. රැස්වීමකට මිනිස්සු ගෙන්න ගන්න ආණ්ඩුව සංගීතයක් දාන්න ඕන. සම්ද්‍රසනයක් තිබ්බොත් තමයි කට්ටිය ඉන්න බලන්න නැත්තම් ඉන්නේ නැහැ. ඒ නිසා රැස්වීම වලට ජනතාව එකතු වෙනවා අපි තිබ්බම ඒක බාධා කරන්න එක්ක පර්මිට් නොදී ඉන්නෝ නැත්නම් වේදිකා ගලවන්න බාධා කරනෝ නැත්නම් සවුන්ඩ්ස් වලට බාධා කරනෝ අපි දන්නකො රැස්වීමක් පටන් අරගෙන රැස්වීම කතාන පටන් ගත්තාම පොලිසිය මහතුරු වෙලා එතන කිසියම් විදිහක හැසිරෙන්න පටන් ගත්තොත් වේදිකා ගන්න පස්සට සවුන්ඩ් ගලවන්න කියලා එතකොට මුළු රැස්වීම අවධානය වෙන පැත්තකට ගිහිල්ලා ඒ වැඩේ කරන්න වෙන්නේ නැහැ. එතකොට අපි මේ රණ්ඩු කරලා මේ කරගත්තත් ඒ වෙලේ රැස්වීම කිසියම් ප්‍රමාණයකින් අර ඒකට පොඩි බාධාවක් සිද්ධ වෙනවමයි. නිසා මේ වැඩේ බොහොම සැලසුම් කරලා ආණ්ඩුව කරවනවා. ඉතින් ඒ නිසා මේ පැහැදිලිවම අතිශය නරක ලෙස අශික්ෂිත ලෙස බලය පාවිච්චි කරන වැඩක් මේ යන්නේ. ඒක නිසා සරලව හිතන්න නැතුව මේකට මොකද අපේ රටේ මේවා අනුමත නොකරන හැම කෙනාම මේ සම්බන්ධයෙන් තමන්ගේ පැත්තෙන් යමක් කළ යුතුයි කියලා විශ්වාස කරනවා.